මේතරම් සැනසුණු සිතක් නොව තවත් ඇතිදැයි කිව නොවේ නිවන් මග මට පසක් වූවා ඔබේ සදහම් දෙසුමිනේ ඔබේ සදහම් දෙසුමිනේ साधु 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 2021 වසරේ 9 වෙනි මාසේ 21 වෙනිදා භාවනා වැඩසටහන jigajja paramaroga sankhara parama dukkha etang nyatva yatha bhutang nibbānaṃ paramang sukham අපි ජීවිතේ පුරාම හොඳ කරන්න බැරි ලෙඩකට බේත් කරනවා ඒ තමයි කුසගින්න. ඒ වගේම මානසික වශයෙන් වේදනා විඳිනවා ඒ තමයි සංඛාරා පරමා දුක්ඛා. මේ හිතට රැස් වෙන ඒ චේතනා සමුදාය නිසා සංකල්ප දෘෂ්ටි සමුදාය නිසා මනුෂ්‍යයා දුක් විඳිනවා. ඒතං ඤත්වා යතහ භූතං ඒ තත්වයේ යතහ භූත වශයෙන්ම ඇති සැටියෙන්ම තමා තුල දැකලා නිබ්බානම් පරමං සුඛං නිර්වාණයටපත් වීම පරම සැපයයි කියලා තථාගතයන්න් වහන්සේ මනාකොට දේශනා කර තියෙනවා. එහෙමනම් ධර්ම දේශනාවක් ඇටියට සිදු කරනු ලබන්නේ මේ தત્ත්වය වඩාත් පැහැදිලි කොට අවබෝධ වෙන අන්දමින් කරුණු කාරණා පැහැදිලි කිරීමයි. ඒත් සියල්ල පැහැදිලි කිරීමකින් සිදු කළ නොහැකි බවත් කොටසක් ධර්මයෙන් මඟ පෙන්වන අතර අනිත් කොටස විදසුන් නුවණින් Taman අවබෝධ කරගත යුතුයි. පිළිගැනීම් පසකදා ප්‍රත්‍යක්ෂතාවයට මුල් තැන දිය යුතුයි. ස්වාමීන් වහන්සේ කියන නිසා පිළිගත්තොත් ඒක අමෝලිකා ශ්‍රද්ධාවෙන් පිළිගත්තා වෙනවා. ඒ කරුණු කාරණාවන් වල ආකාරය මනාකොට යථාභූත වශයෙන් දැනගෙන තමා තුළින්ම ප්‍රත්‍යක්ෂ කටයුතු යම් කාරණයක් තේරුම් ගත්තනම් ඒක පින්වත්නි ඒකාන්ත වශයෙන්ම තමන්ගේ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් බවට පත් වෙනවා. ඒකාන්ත වශයෙන්ම තමන්ට ඒක නිවන පිණිස නිරෝධය පිණිස සසර දුක් නිමා කරලීම පිණිස හේතු වෙනවා. ඒ නිසා පින්නතුම් ප්‍රත්‍යක්ෂ කටයුතුව ධර්මයේ තේරුම් ගැනීම සඳහා යොසුලුව කටයුතු කිරීමට වග බලා ගන්නට ඕන. එකම කාරණයක් දහසකුත් ආකාරයන් වලට බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා. අපි මුලින් කතා කර වගේම තවත් ගාථාවක්. ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ඨි පරමන්දනං විශ්වාසා පරමාඥාති නිබ්බානම් පරමං සුඛං. එක් එක් තැන්වලදී මේ මිනිස්යන්ට යෙදෙන ජීවන සිද්ධාන්ත සමග බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළ යුතු ආකාරය තීරණය කරලා එතෙන්ට ගැළපෙන විදියට කාරණයක් වදාරනවා. ආරෝග්‍ය පරමාලාභා ජීවිතේට ලාභ ප්‍රයෝජන එකතු කරනවා නම් එකතු කරන්න නිරෝගීකම ආරෝග්‍යකම ඒක තමයි එකතු කරන්න ඕන ජීවිතේ. ලාභ බලනවා නම් මුදලින් ලාභ නෙමෙයි බලන්න ඕන මේ නිරෝගීකම නැමැති පරම ලාභය ආරක්ෂා කරගන්න බලන්න ඕන. ඒක තමයි රටකට තියෙන ලාභයත් පුජ්‍යලයකට තියෙන ලාභයත්
මුළු ලෝකෙටම තියෙන ලාභය තමයි මේ ආරෝග්‍ය පරම ලාභය. සන්තුට්ටි පරමං ධනං. දැන් කොච්චර ධනවත් වුණත් සමහර උදුවේ ළඟ සතුට නැහැ. ඒ සතුට නැති නිසා එතනින් පිළිඹු කරන්නේ දුප්පත්කමයි. ඉතින් යම්කිසි කෙනෙක් සතුටින් ජීවත් වෙනවා නම් එයා දුප්පත් කෙනෙක් නෙමෙයි, එයා පොහොසත් කෙනෙක්. නිසා කෙනෙක්ගේ සතුටින් තමයි පින්නතුනේ තීරණය කරනු ලබන්නේ එයාගේ පොහොසත්කම සහ දුප්පත්කම. එතකොට පින්නතුනේ යමෙක් දැවෙමින් පිච්චෙමින් හැමතිස්සෙම මානසික ව්‍යාකූලත්වයකින් සිටිනවා නම් එයා දුප්පත් කෙනෙක්. බොහොම ප්‍රබෝධයෙන්, බොහොම සිනහවෙන්, හිතේ බොහොම සතුටෙන්, ප්‍රසන්න තැම්පත්කමකින් ජීවත් වෙන්න ලැබෙනවා නම් අන්න එයා තමයි ගහක් මුල හිටියත්, දුප්පත් පැලක හිටියත්, කොතන හිටියත් එයා තමයි ධනවත් කෙනා. පින්නතුනේ හිතේ සතුට තියෙන්න ඕන. විශ්වාසා පරමා ඥාති. පින්නතුනේ මේ ලෝකයේ විශ්වාසය කියන එක මිනිස්සෙක් තුල ඇති කරගන්න හරි අමාරු තත්වයක් පවතිනවා. සමහර වෙලාවට ඥාතිනුත් විශ්වාස කරන්න බෑ. හොරකම් කරනවා, කේලම් කියනවා, කොටවනවා. ඒ වගේ දේවල් සමහර වෙලාවට ඥාති පවා කරනවා. ඉතින් මෙහෙම යද්දි පින්නතුනේ අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒ කියන්නේ අගතියක්, හානියක් අපිට ජීවිතේ කරන එකක් නැහැ කියලා විශ්වාසයක් ඇති කරන්න පුළුවන් නම් අන්න එතන තමයි ඥාතිත්වයේ තියෙන්නේ කියලා. ඒ කියන්නේ තමන්ගේ ජීවිතයට ළඟ බවක් දැනෙන්නේ එතනයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒක පරම ඇත්ත. කොච්චර ඥාති වුණත්, කොච්චර හිතවත් වුණත් සම්මුතියෙන් ඒ ඇත්තන් තුල විශ්වාසයක් ඇති කරගන්න බැරි නම්, තේරුම් ගැනීමක් කරන්න බැරි නම්, විවෘත භාවයක් නැත්නම් ඒගොල්ලෝ ඉන්නේ අඩි දහස් ගාණක්, සතකුම් දහස් ගාණක් දුරින් වෙන්න පුළුවන්. ඒ නිසා විශ්වාසා පරමා ඥාති කියලා කියන්නේ අපට ජීවිතේ සැබෑ ඥාතීන් සොයා ගන්න ක්‍රමවේදයක් ඔන්න බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙනවා. නිබ්බානම් පරමං සුඛං. නිර්වාණය තමයි පරම සැපය. එහෙමනම් පින්තුනේ නිවන කියන්නේ දුක් විඳලා ලබා ගන්න දෙයක්වත්, දුකටපත් වීමක්වත් නෙමෙයි, දුකෙන් නිදහස් වීම පිණිසම දේශනා කරන ලද්දක්. දුකෙන් නිදහස් වීම පිණිසමයි නිවන් ධර්මයේ තියෙන්නේ. එහෙමනම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය වශයෙන් තමයි කල්පනා කරලා බලන්න ඕන. අප දහමක් හැටියට කලින් දේශනා කරලා තිබ්බට ඒක ඊතරම්ම ගැලපෙන්නේ නැහැ පින්නතුන්ට. මෙන්න මේ මොහොතේ පවතින තත්වයට තමයි මේ මොහොතේ අනුශාසනාව ඕන. ඒ වාගේ තමනුත් Taman දැස බලන්න ඕන. පරණ ධර්ම කරුණකින් නෙමෙයි මේ මොහොතේ Tamanගේ සිතට සංග්‍රහ කරන්න ඕන. මේ මොහොතේ ඇති වෙන තත්වයට මේ මොහොතේ පවතින තත්ආකාරයෙන් සංග්‍රහ කරන්න ඕන. මිනිසෙගේ සිත තප්පරයකට දහස් වාරයකින්, ලක්ෂ කෝටි වාරයකින් වේගයෙන් ඡය වෙවි, අලුත් වෙවි, බිඳි බිඳි නැවත හට ගනිමින් පවතිනා වූ දෙයක්. එහෙම ගලක් වගේ, ගහක් වගේ, එක වගේ තියෙන එකක් නෙමේ සිත කියලා කියන්නේ. නමුත් ඒ සිතේ උපදින දේවල් උපදින්නේ පොළවේ හැටියට. ඒවට කියනවා ගති ලක්ෂණ කියලා. ගති ලක්ෂණයේ අනුව පොළවේ අනුව තමයි ඒකේ කටුගස් පැලවෙනවද, මල් ගස් පැලවෙනවද, ගෙඩි ගස් පැලවෙනවද මොනවද කියලා තීරණය කරන්නේ. දැන් අපේ පින්නතුන් දන්නවා රටවල් වලට අනුකූල වූ ගස් කොළන් ලෝකේ බිහි වෙනවා කියලා. පොළවට අනුගත වූ ගහකොළ හට ගන්නවා කියලා අපේ පින්නතුන් මනාකොට දන්නවා. ඒ වගේම සිතක පසුබිම ස්වභාවය අනුව තමයි සිත් පහළ වෙන්නේ කියනත් අනුශාසනය බුදුරජාණන් වහන්සේ මනාකොට පෙන්නලා තියෙනවා. එහෙමනම් අපිට තියෙන්නේ සචිත්ත පරියෝදපනම් නිරන්තරයෙන්ම ඒ හිත හදා ගන්න ඕන, පසුබිම හදා ගන්න ඕන නිරන්තරයෙන්ම. ජීවිතේ
කුසල ධර්ම රැස් කර ගැනීමටයි ධර්මයේ තියෙන්නේ. අකුසල ධර්ම රැස් කිරීමට එහෙම නෙමෙයි. මොනවද කුසලයේ කියලා කියන්නේ? අලෝභය. ලෝභ නැහැ කිසි දෙයකට. අදෝෂය. කිසිම දෙයකට ලෝකේ තරහ ගන්න හේතුවක් දකින්නේ නැහැ. ඒ වගේම අමෝහය. කිසිම දෙයක් මුලාවෙන් දකින්නේ නැහැ. හේතු ප්‍රත්‍ය දකිනවා පින්නතුනේ. හේතු ප්‍රත්‍ය දකිනවා. හේතු ප්‍රත්‍ය දැක්කහම පින්නතුනේ විසඳුමක් අපිට ළඟා කරගන්න හැකියාව තියෙනවා. ඒ හේතු ප්‍රත්‍ය නිසා. හේතු ප්‍රත්‍ය නොදකින කෙනෙකුට විසඳුමක් ළඟා කරගන්න පුළුවන් කමක් නැහැ. හේතු ප්‍රත්‍ය වශයෙන් මේ දුකයි, මේ දුක්ඛ හැදෙන විදියයි, මේ දුකේ නිරෝධයයි, මේ ඒ දුකෙන් නිදහස් වෙන නිරෝධ මාර්ගයයි. එමන අපි කියනවා චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය තුලින් ජීවිතය අවබෝධ කරගන්න ඕන මිසක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියලා දෙයක් නැහැ පින්නතුනේ. ඔය ගොඩාක් ඔය නොදන්න කමට තමයි බොහෝ දෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා, චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා කෑ ගහන්නේ. ඒක ඉතින් හරියට ධර්මයක් ප්‍රකට නොකරපු අවබෝධයක් නැතිකම මනාකොට ඒකෙන් පේනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මොකවත් නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිස භාවිතා කරන්න පුළුවන්. මේ දුකයි, මේ දුක හැදෙන විදියයි, මේ දුකේ නිරෝධයයි, මේ දුකේ නිරෝධ මාර්ගයයි කියලා අවබෝධ කරගන්න එය භාවිතා කරන්න පුළුවන් සත්‍ය අවබෝධය සඳහා. ඒව නැතුව චතුරාර්ය සත්‍ය ඇතුලේ අවබෝධ කරගන්න මොකවත්ම නැහැ පින්නතුනේ. ඒක මාර්ගයක්. ඒක අපිට එක්තරා මොඩලයක් ජීවිතය අවබෝධ කර ගැනීම සඳහා මාර්ග උපදේශයක් හැටියට පෙන්වන දෙයක් හැටියටයි සලකන්න පුළුවන්කම තියෙන්නේ. දුක කියලා කියන්නේ වේදනා දුකම නෙමෙයි. ඊට එහා ගියපු පින්නතුනේ හැම මොහොතකම අලුත් වෙවි හැදෙන මේ සසර දුකටපත් කරන උගුලකට තමයි දුක කියලා කියන්නේ. මොනවද මේ සසර දුකටපත් කරන උගුල? සසර දුකටපත් කරන උගුලක් තමයි හිත කියන්නේ. සසර දුකටපත් කරන උගුලක් තමයි ඇස කන නාසය දිව ශරීරය කියලා කියන්නේ. මේවායින් හටගන්නා වූ ආරම්භන වලින් තමයි සසර බඳවා තබන්නේ. සසර උපාදානයට පත් කරවන්නේ. ඒ නිසාවෙන් මේ සසර බඳවන උගුලෙන් නිදහස් වීම සඳහා සිහිය උපදවා ගන්න ඕනේ. ධර්මඥානෙ උපදවා ගන්න ඕනේ. ධර්මඥානෙන් යුක්තව අවිද්‍යාවෙන් තොරව විද්‍යාව පහල කරගෙන යමක් දැස බලනවා නම් ඒ කෙනාට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒකයි බුද්ධ ආදී මහෞත්තමයන්ගේ අනුශාසනය. විද්‍යා උදපාදී ආලෝක උදපාදී යන ධර්ම කරුණු වලින් මනාකොට පේන්නේ මොහඳුර දුරු කරලා ආලෝකවත්ව බලන්න ඕන. මිනිසුන් මේ ලෝකයේ අසාරේ සාරමතිනෝ කරගෙන සාරේ චාසාර දස්සිනෝ වශයෙන් දැකලා මුලාවකටපත් වෙලා තියෙනවා. ඒ මුලාවකටපත් වූ නිසා අසරු දේවල් වලම සිත අලවලා අර වටිනා කියන දේ මිනිස්සුගේ ජීවිත වලින් ඈත් වෙලා තියෙනවා. සමස්ත ජීවිත දිහා බැලුවාම මිනිස්සු ජීවත් වෙනවා නොවේ ජීවත් වීම සඳහා උත්සාහ කරනවා වගේ අදහසක් තමයි අපට තේරෙන්නේ. ජීවත් වෙනවා කියන තැන කොතනද? ජීවත් වෙනවා කියන්නේ පින්නතුනේ නිර්වාණයට පිවිසුණු කෙනෙක් පමණයි ජීවත් වෙන්නේ. අනිත් අය ජීවත් වුණා කියලා හිතුවත් ඒ අය මලවුන් වැනි කියලා කියනවා. ඒ වගේම වද බන්ධණයට සසර ලක්කුණු පිරිසක් හැටියට පෙන්වනවා.
මිනිස්සු පින්නතුනේ මේ මායාගේ සිරකූඩුවට හසු වීම නිසා ඒ මායාගේ වේදනාවන් වලට පත් වෙමින් තමයි පින්නතුනේ සියලුම මිනිස්සු ජීවත් වෙන්නේ. මායя හැම තැනමින්ම දවනවා. මිනිස්සු දන්නේ නැහැ තමන් මේ 16ක් කියලා. බුදුහාමුදුරුවෝ පෙන්නනවනේ පින්නතුනේ තණ්හා 16 කියලා. එතකොට මේ කෙලෙස් මල ධර්ම කියලා කියන්නේ ඒවා තුලට වහල් වීම කියලා කියන්නේ ලෝභ ද්වේෂ මෝහ වලට වහල් වීම කියලා කියන්නේ තමන්ගේ හිතේ තමන් 16ක් වුණා කියන එක. 16ක් කියලා කියන්නේ සේවකයෙක්. එහෙමනම් මේ මායාවේ සේවකයෝ වෙනවා. මොනවද? ලෝභ ද්වේෂ මෝහ කියන දේවල් ගත්තාම මායාවේ සේවකයෝ. ඒතර බුදුරජාණන් වහන්සේගේ සේවකයා හොයා ගන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ සේවකයා ළඟ තියෙන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන ධර්මතා. ඒ කියන්නේ ලෝභකම මුල් වෙලා කර්ම රැස් කරන්නේ නැහැ. ලෝභෝ නිදානං කම්මානං සමුදයාය. ලෝභය නිදන් වෙච්ච කර්ම ක්‍රියා සිතවිලි භාවිතා කරන්නේ. එතකොට එයා බුදුහාමුදුරන්ගේ සේවකයෙක් වෙනවා. බුද්ධ දාසයේ බවට පත් වෙනවා. ඊළඟට පින්නතුනි දෝසෝ නිදානං කම්මානං සමුදයාය. එයා දෝෂේ නිදන් වෙච්ච කර්ම ෂය කරලා දානවා. දෝෂේ මුල් කරගත්ත දෙයක් හිතන්න, පතන්න, කියන්න, කරන්න පෙළඹෙන්නේ මේ දෝෂය කියන එක මට ගිනි අඟුරු ගොඩක් වගේ අසූචි ගොඩක් වගේ කියලා කල්පනා කරලා බැහැර කරනවා. අපිරිසුදු දෙයක් පිරිසුදු කරන්නාක් මෙන් සමන්ගේ සිතෙන් බැහැර කිරීම සඳහා කල්පනා කරනවා. මොකද දෝසෝ නිදානං කම්මානං සමුදයාය. දෝෂේ නිදන් කරගත්ත මුල් කරගත්ත බැසගත්ත දෙයක් කරන්නේ කියන්නේ නැහැ. ඒකට බුද්ධ ආදී මහෞත්තමයෝ කොච්චර අනුශාසනා කළත් ඒ දෝෂේ මුල් කරගෙන හිතේ වැඩ කරේ නැහැ. ඒ වගේම මෝහෝ නිදානං කම්මානං සමුදයාය. මෝහය මුල් කරගත්ත දේවල් කරන්නේ යන්නේ නැහැ පින්නතුනේ. මොකද්ද කියලා හිතෙන්න පුළුවන් මේ මෝහය මුල් කරගත්ත දේවල් කියලා. පුංචි උදාහරණයකින් පින්නතුන්ට කියන්න පුළුවන්. සමහර ආගම් විශ්වාස තියෙනවා. වුන් ඇත්තටම දන්නේ නැහැ ඒක කෙරේද නැද්ද කියලා දන්නේ නැහැ. විද්‍යාත්මක නැහැ. නමුත් ඉතින් තමන්ගේ පූජකයෝ කියනවා මෙතනින් පස්සේ මේ වගේ තැනකට යනවා. මේම දෙයක් වෙනවා. ඒ නිසා මේක අදහගෙන ඉන්න කියලා. අගක් මුලක් මුකුත්ම තේරෙන්නේ අපේ ආගමෙන් කිව්වා, අපේ පූජකයා කිව්වා. ඒ නිසා මමත් ජීවිතේ පුරාම යදිනවා, අදහනවා කියලා හිතනවා. නමුත් ඒකේ යථා තත්ත්වයක් දන්නේ නැහැ. එක උදාහරණයක් පින්නතුන්ට ගෙනහර දක්වන්න පුළුවන්. බුද්ධ කාලයේදී එක්තරා පුජ්‍යලෙක් උදෑසන පව් සෝදනවා කියලා දෙයක් කරමින් සිටියා. ඉතින් ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ එතෙන්ට ගිහිල්ලා ඇහුවා මේ කොච්චර පව් සේදිලා තියෙනවද කියලා ඇහුවා. දන්නේ නැහැ කිව්වා. මන් දන්නේ ස්වාමීනි කොච්චර හේදිලා තියෙනවද දන්නේ නැහැ. මම හැමදාම ඇවිල්ලා නමුත් හොදනවා. ඊට පස්සේ කිව්වා තව පව් කොච්චර සෝදන්න තියෙනවද කියලා ඇහුවා. දන්නේ නැහැ කිව්වා. දැන් බලන්න හේදිච්ච ප්‍රමාණය දන්නෙත් නැහැ. හොදන්න තියෙන ප්‍රමාණය දන්නෙත් නැහැ. අන්න මෝහයෙන් කරන වැඩ. ඒ වගේම තව විද්‍යාඥයෙක් කියලා තිබුණා කිසිම මිනිස්සෙකු ස්වර්ගයට යන්නේ නැත කියලා. මොකද කියලා අහුවාම එතම කියලා තිබ්බා කිසිම මිනිස්සෙක් ලිපිනය නොදන්නා බැවින් කියලා. ඇඩ්‍රස් දන්නේ නැති ස්වර්ගයක් තමයි මිනිස්සු ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් අන්න ඒවට කියන්න බින්දුතුනි මෝහයෙන් අදහන යදින ප්‍රාර්ථනා කරන දේවල් කියලා. ඒ වගේම නූතනයෙන් අපි උදාහරණයක් ගත්තොත් එක්තරා පුජ්‍යලයක් ඇවිල්ලා යම්කිසි මන්ත්‍රයක් වගේ දෙයක් කිව්වා. ස්වාමින් වහන්සේ මෙන්න මේ මන්ත්‍රය කිව්වොත් අර අහවල් මිනිස්සයා මට කිව්වා 7 දවසකින් කෝටිපතියෙක් වෙන්න පුළුවන් කියලා කිව්වයි කියලා කිව්වා. දැන් මම අහුව ඔබතුමා එක පිළිගන්නවද කියලා. ඊට පස්සේ කිව්වා මේ මිනිස්සයා කියපු විදියට නම්
පිළි නොගෙන ඉන්න බැරි විදියට ඊටාම පැහැදිලිව කියලා දුන්නා කියලා මේ මිනිස්සයත් පිළිගැනීමෙන් හිටියා. මම ඉතින් මේ මිනිස්සයාගෙන් නැසුවා දැන් ඔක කියපු මිනිස්සයා කෝටිපතියෙක්ද කියලා. එතකොට මේ මිනිස්සයා කියනවා නෑ සාහිණාංශ එයා නම් කුලියට ඉන්නේ කිව්වා. ඉතින් මං කිව්වා ඔයා කෝටි ගණන් ලැබෙන මන්ත්‍රයක් ඔයාට දෙන්නේ. එයාට පුළුවන් මේ කෝටි ගණනක් හම්බ කරගෙන පෝසතෙක් බවට පත් වෙන්න කියලා. ඉතින් අර ඒ වගේ පින්නතුනි මෝහය කියලා කියන්නේ දිගක් පළලක් හරයක් වටිනාකමක් දෙයක් දන්නේ නැතුව කරන දේවල් වලට. ඒ වගේම නිවන් දකින්න වගේම සමහර අය මෝක්ෂයට යන්න පින් කරනවා. ඉතින් අහනවා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දැන් කොච්චර පින් පිරিলা තියෙනවද? දන්නේ නැහැ කියනවා. තා කොච්චර පින් පුරන්න තියෙනවද? ඒකත් දන්නේ නැහැ කියනවා. අන්න පින්නතුනි මෝහය. නමුත් තථාගතයන්න් වහන්සේගේ මාර්ගයේදී ගමන් කරද්දී කොච්චර දුක් ඡය වෙලාද කියලා Tamanට දැනෙනවා. අපි පින්නතුන්ගෙන් ඇහුවාම කොච්චර ඡය වෙලා දැනෙනවද කියලා පින්නතුන් ගණන් ඉලක්කම් වලින්ම කියනවා මට 125ක් 30ක් 40ක් 50ක් 75ක් ආදී වශයෙන් අපේ පින්නතුන් අපට කියලා තියෙනවා. එහෙමනම් ඒ ඇත්ත දන්නවා Tamanගේ ඡය වෙච්ච ප්‍රමාණය තා ඡය කරන්න තියෙන ප්‍රමාණය. මොකද හේතුව පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝ හේති කියන මාර්ගයෙන් තමයි අපේ පින්නතුන් ප්‍රත්‍යක්ෂ ප්‍රතිපදාවක් තමයි යථා භූතං වජානාති කියන විදියට තමයි අනුගමනය කරන්නේ. යථා භූත තත්වයේම තේරුම් ගනිමින් කටයුතු කරන්නට වග බලා ගන්නවා. අන්න ඒක නිසා පින්නතුනේ ඒ ඇත්ත විද්‍යාත්මකවයි. ඒ කියන්නේ Tamanට තව යා යුතු දුරත් හොඳට දන්නවා ආපු දුරත් හොඳට දන්නවා. අන්න එහෙමයි පින්නතුනේ විද්‍යාත්මකව මේ දුක් කෙලවර කරන මාර්ගෙහි කටයුතු කරන පින්නතුන්. සංකල්පවල දෘෂ්ටිවල බැසගත්තාම මේ ලෝකේ හැබෑ තත්ත්වේ පේන්නේ නැතුව යනවා. සංකල්පවල දෘෂ්ටිවල බැස ගන්න නැතුව ස්වභාවයෙන් බලන්න ඕන. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේට ආගමක් ජාතියක් වර්ගයක් කුලයක් ගෝත්‍රයක් නැහැ පින්නතුනේ. බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධ කියන වචනේ පාවිච්චි කරා. මේ සම්මා සම්බුද්ධ කියන වචනේදී පින්නතුනේ සම්මා කියන වචනේ යෙදෙනවා සම්මා දිට්ඨි කියන කොට. එතකොට සම්මා සම්බුද්ධ කියන වචනේ යෙදෙනකොට බලන්න මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේගේ විතර පිරිසිදු ඥානයක් මේ ලෝකේ කාටවත් නැහැ. ඒ තරම් පවිත්‍ර ඥානයක්. අර බුද්ධ කියපු කට්ටිය මම බුදු වුණා කියලා උඩඟුකමක් තියා ගන්නවා. එතකොට මිත්‍යා දෘෂ්ටික උදවිය මාර්ගඵල ධානය ලැබුවා කියලා මාන්නයක් ඇති කර ගන්නවා. නමුත් මේ සම්මා සම්බුද්ධ කියන තැනදී පින්නතුනේ මේ බුද්ධියවත් ඥානයවත් අල්ලගෙන නැහැ පින්නතුනේ. ඥානයේ අග්‍රතනවත් අල්ලගෙන නැහැ. එවනම් ඒක තවත් පැහැදිලි වෙන විදිහට කියතොත් බුදුහාමුදුරුවෝ බුදු බවවත් අල්ලගෙන නැහැ. ඒ තරම් අතහැරීමක්. රහතන් වහන්සේලා රහත් බව අල්ලගෙනත් නැහැ. එතකොට ශාසනයේ ඉන්න සැබෑ මාර්ගඵලලාභී කෙනා මාර්ගඵලේවත් අල්ලගෙන නැහැ පින්නතුනි. අන්න එයා තමයි සැබෑ මාර්ගඵලලාභියා. එහෙම නැතුව අල්ලගත්ත මාර්ගඵල තියෙනවා නම් ඒවා තමා තුළ තමන් රැවටීමක් මිස සැබෑ මාර්ගඵලයක් ඥානයක් නෙමෙයි පින්නතුනි. එනිසා මගඵල ලැබුවත් ඒවා අල්ලගන්නෙත් නෑ සැබෑ මාර්ගඵලලාභියා. මොකද හේතුව ඒ තමයි මාර්ගඵලයක තියෙන යථාර්ථය. එතකොට මම මේ අහවල් මාර්ගයේ ඵල ලැබුවා කියලා එතනින් උද්දච්චකමක්වත් එන්නේ නෑ. මාන්නයක්වත් එන්නේ නෑ. එතන ලැබෙන්නේ නිබ්බානම් පරමං සුඛං කියන වචනේ විතරයි. මේ නිර්වාණ මාර්ගයේ පරම සුවයයි කියලා. අපි මේ තථාගත ධර්මයේ යම්තාක් දුර දැනගත්තද ඒ ධර්මයේ දැනගත්ත ප්‍රමාණය තමයි පින්නතුනේ අපේ ජීවිතේ අදත් සුවපත් කරන්නේ හෙටත් සුවපත් කරන්නේ මේ ජීවිත කාලෙම සුවපත් කරන්නේ. ඒ නිසා මම නිරන්තරයෙන්ම කල්පනා කරනවා පින්නතුනේ මේ තථාගතයන්න් වහන්සේගේ ධර්මය නොතිබෙන්නට අපි මොනතරම්
අසරණ වෙලා ඇද්ද මේ ලෝකයේ කියලා මානසික වශයෙන් අපි දකිනවා මේ වර්තමානයේදී සුරාසල් විවෘත කරපු ගමන් පිරිමි ටික පොර කාලා ගිහිල්ලා අර බෝතල් පෙට්ටි ගණන් අරගෙන ගෙවල් වලට යනවා. එතකොට ඇයි මේ පිරිමි ටික මේ බෝතල් මේව පෙට්ටි ගණන් අරගෙන මෙච්චර මැරෙනවය, මෙච්චර වකුගඩු දිය වෙනවය, මෙච්චර මේවා මිලය එහෙම තකන් නැතුව මේවා ගිහිල්ලා බෝතල් ඇයි ගොඩ ගහගන්නේ? සතුටු වෙන්න කියලාද හිතන්නේ? නෑ. මා දකින්නේ ඒ තුලින් මේ රටේ මානසික අසහනකාරයෝ, මානසික පීඩාකාරයෝ, මනසින් දුක් විඳින ජනතාව බොහොමයි කියන එකයි. ඒ දුක් විඳීම දරා ගන්න බැරි වෙනකොට සිහිය විකල් කරගෙන ජීවත් වීමේදී තමයි පොඩ්ඩක් හරි මේ මිනිස්සයාට මානසික සැනසෙල්ලක් තියෙන්නේ. ඒ නිසාවෙන් තමන්ගේ මානසික ආතතිය වළක්ව ගන්න බැරි නිසා තමයි මේ දේවල් කරන්නේ. ඊළඟට අපි බැලුවොත් සිගරට් බොන මිනිස්සෙක් බැලුවොත් අපි හිතනවා එයා සැපක් විඳිනවා කියලා. සැපක් විඳිනවා නෙමෙයි කියනවා. මේක නොබනකොට එයාට පුදුමාකාර මානසික ආතතියක් ඇති වෙනවා. ඒ ආතතිය නැති කරගන්න තමයි මේක බොන්නේ කියලා කියනවා. ඒ මත්ද්‍රව්‍ය වලින් සිදු කරන්න පින්නතුණි අර සිහිය කල්පනා උදා වුණාම පැහැදිලිව පේනවනේ සිතේ ස්වභාවය. සිතේ ස්වභාවය පේනකොට පව්කම් කරලා තිබුණොත් පින්නතුණි ඒ සිත ආස්වාදනීය නෑ. පින්කම් කරලා තිබුණොත් පින්නතුණි ඒ සිත ආස්වාදනීයයි. පින්කම් නිකම්ම දෑතින් කළා හරියන්නේ. තුන්සිත පහදවා සිත පහදවා පින්කම් කරන්න ඕන. ඕංකාපං කියලා වගේ අර සතෙකුට වුණත් වීසි කළ වැඩක් නැහැ. ඒ සතාට වුණත් ඒක දිව්‍ය භෝජනයක්, දිව්‍ය ඖෂධයක් වේවා කියන අදහසින් වගේ බොහොම ශ්‍රද්ධාවෙන් ඒක දෙන්න ඕන. එතකොට තමයි පින්නතුනේ පිනක් රැස් වෙන්නේ. ඕම වීසි කර ගියාට පින් සිද්ධ වෙන්නේ නැහැ. තුන්සිත පහදවා දෙනවා කියන්නේ ඒකයි පින්නතුනේ. එහෙමනම් ජීවිතයේ ආස්වාදනීය බවක් ඇති කරගන්න ක්‍රමවේදයක් දන්නේ නැහැ. දැන් මේ තබෑරුමට ගිහිල්ලා අරක්කු බෝතලයක් ඒ ගන්න ඒ මුදලින් ඔහුට පුළුවන් ඒ මුදලින් ඊට වඩා ආස්වාදනීය දෙයක් කරලා විඳමින් ජීවත් වෙන්න. රෝගී කෙනෙකුට බොහොම ශ්‍රද්ධාවෙන් යුක්ත පැහැදිච්ච කෙනෙකුට බෙහෙත් ටිකක් අරන් දුන්නා. අධ්‍යාපන කටයුතු කිරීම සඳහා දරුවෙකුට පොත්පත් නැති කෙනෙකුට සපත්තු මේස් නැති කෙනෙකුට ඒ අඩුපාඩුවක් කරන් දුන්නා. ඒ වගේම අපහසුයෙන් ජීවිතයේ දිරියෙන් නැගී සිටින්න උත්සාහ කරන මිනිස්සෙකුට අතහිත දුන්නා. ඒ වගේම ස්වාමීන් වහන්සේ කෙනෙකුට ධර්මයකට දායකත්වයක් සංග්‍රහයක් දැක්වුවා. ගුණය සලකා දානයක් දුන්නා. පරිත්‍යාගයක් කළා. අන්න එවැනි දෙයකින් චිත්ත ප්‍රසාදය ඇති කරගන්න පුළුවන්. ඉතින් එහෙම චිත්ත ප්‍රසාදයක් ඇති කරගන්න කල්පනා කරන්නේ නැතුව මිනිස්සුયો මත්විස වර්ග පානය කරලා ඒ මිනිස්සුયો තමන්ගේ ජීවිතේටත් ඒ වගේම අන් අයගේ ජීවිතවලටත් අනර්ථකාමී දෙයක් කළා කියලා කියන්න පුළුවන්. තමන්ටත් හිත පිණිස පවතින්නේ නැහැ, ලෝකයටත් හිත පිණිස පවතින්නේ නැහැ පින්නතුනේ. ඉතින් මේක තමයි ලෝකේ හැටි. තථාගතයන්න් වහන්සේගේ ධර්මය අනුව බුද්ධාගමේ රටක් නිසා මේ රට විනාශ වෙනවා නෙමෙයි පින්නතුනේ. බුදුදහම පිළිගත්තේ නැති නිසා, ප්‍රජාතාන්ත්‍රික වාදය බුදුදහම පිළිගත්තේ නැති නිසා මේ රට විනාශ වෙනවා. බුදුදහමෙන් කියා දෙන පිළිවෙත් ටික හෙට ඉඳලා අනුගමනය කරන්න පටන් ගත්තොත් මේ රට දියුණු වෙනවා පින්නතුනේ. ඉතින් බුදුදහම නැති සමහර රටවල් වල පවා සමහර ලාට ඔවුන්ගේ දියුණුව වෙනුවෙන් මානසික සුවතාව වෙනුවෙන් ගොඩාක් දේවල් ඒ රටවල් සිද්ධ කරලා තියෙනවා. හැබැයි බුද්ධාගම කියන නාමය නෑ. නමුත් ඒගොල්ලන්ගේ පාලන තන්ත්‍රය තුල වඩා සතුටෙන් සහ නිරෝගී සම්පතෙන් යුක්තව සහ සාර්ථක සංවර්ධිත රටක් බවට පත්විය යුතුයි කියන කල්පනාවෙන් යුක්තව ඒ රටවල් සකස්මක් හදලා ඒ රටවල් දියුණු වෙනවා. සමහර රටවල් වල අපිට දකින්න තියෙනවා මත්ද්‍රව්‍ය විකුණන්න පමණක් නෙමෙයි මත්ද්‍රව්‍ය බොන මිනිස්සයාටත් ලයිසන් එකක් ඕන.
ඒ ලයිසන් එකෙන් තමයි මේ මිනිස්සයා බොන්න ඕන. එයාගේ ආර්ථික ප්‍රමාණයට අනුව තමයි එයාට ඒක ලිමිට් කරලා තමයි ලබා දෙන්නේ. ඊට එහා එයාට මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට හැකියාවක් නැහැ. අන්න එවැනි බොහොම හොඳ ක්‍රමවේද තියෙනවා ලෝක පාලනය කිරීම සඳහා. ඒ වගේම නරක ඊටාම පහත් ගණේ මත්ද්‍රව්‍ය වර්ග සමාජගත කරලා බොන එකාට බීපම් මැරියන් කියලා කටයුතු කරන්නේ ඊටාම ශරීර සෞඛ්‍යයට අහිතකර භාවය අඩු වෙන තරමට හදලා තමයි ඒ රටවල් අනුගමනය කරන්නේ. නමුත් අපේ රට නම් එහෙම නැහැ. දවසට කෝටි 500ක් ලාභ ලැබෙනවා. නැත්තම් අලාභයි මේක වහලා තිබ්බහම. එහෙමනම් බලන්න පින්නතුනේ අපේ රටේ මිනිස්සු දුප්පත්ද? අපේ ගම දුප්පත්ද? එක ගමකින් පින්නතුනේ සිගරට් සඳහාම වැය කරන මුදල රජය විසින් ඒ ගමේ සංවර්ධනයට වැය කරන මුදල වගේ 10 ගුණයකටත් වඩා වැඩි පින්නතුනේ. එහෙමනම් මිනිස්සු දුප්පත් වෙන්නේ කොහොමද? මිනිස්සු තමන්ගේ ජීවිතයට ආදරේ නැති නිසා. එතකොට අපේ හාමුදුරුවන් වහන්සේලා බණ කියනවා කියලා කළා තියෙන්නේ හරි දේද? වැරදි දේද? එහෙමනම් අපි කල්පනා කරලා බලන්න ඕන පින්නතුනේ. අසාර්ථක නම් පින්නතුනේ බණ කියනවා කියලා අපි කරලා තියෙන්නේ වැරදි දෙයක්. මොකද සමාජයේ ප්‍රායෝගිකව අසාර්ථක නම් අපි වැරදි දෙයක් කරලා තියෙනවා. ඒකට තමන් නිරන්තරයෙන්ම බණ අහනවා. නමුත් ද්වේෂයෙන් කිපි කිපීම හැමතිස්සෙම ගිනි අරගෙන ඉන්නවා නම් තමන් බණ අහනවා කියලා කරලා තියෙන්නේ වැරදි දෙයක්. ඒකට උදේ හවස බුද්ධ පූජා වන්දනා ආදිය සිද්ධ කරනවා. හැමතිස්සෙම කිපි කිපි නම් ඉන්නේ එතන කරලා තියෙන්නේත් එහෙනම් වැරදි දෙයක්. මොකද හේතුව බුදුන් නොයන්දත් කමන්නේ තමන් කරුණාව දයාව මෛත්‍රියෙන් යුක්තව ජීවත් වෙනවා නම්. පිළිම වහන්සේ ඉස්සරහා මල් පහන් ටිකක් තිබ්බා කියලා බුදුහාමුදුරුවන්ට තිබ්බා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒක පිළිම වහන්සේ ළඟ. එතෙන්ට ඒක අපි කරන්නේ අපේ හිත හදා ගැනීම සඳහා විය යුතුයි. ඒක බුදුහාමුදුරුවන්ට දුන්නා කියලා නෙමේ හිතන්න ඕන ඒක අපිටම අපි කරගත්ත දෙයක් කියලා තමයි සලකන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවන්ට මේ මල් ටිකක් පහනක් පත්තු කළා කියලා ඕක ලොකු දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ සඳහා මේ මහා පෘථුවියම බන්දීසියක් උඩ තියලා පූජා කළත් වහන්සේට මදි. නමුත් පින්නතුනේ අපි කල්පනා කරලා බලන්න ඕනේ ඒ තැනදී අපේ හිත හදාගන්න. එහෙම නැත්නම් පින්නතුනේ අපි ඕන තරම් දැකලා තිනවා නිර්මාංශිකයි. ඒ වගේම උදේ හවස මල් පුවාහන් පූජා කරනවා. නමුත් පින්නතුනේ වෛරය, ක්‍රෝධය, iriසියාව, පලි ගැනීම, කුහකකම් පිරිච්ච හිත් තියෙන මිනිස්සු ඕන තරම් මම දැකලා තියෙනවා පින්නතුනේ. ඉතින් එවැනි අන්ධ මෝඩ වැඩ කරන මිනිස්සු නෙවෙයි පින්නතුනේ අපිට අවශ්‍ය කරන්නේ ප්‍රායෝගිකවම තමන්ගේ සිත හඳුනගෙන තමන්ගේ සිත දමනය කර ගැනීම බුද්ධ පූජාවක් කියලා හිතන්න ඕන. මෛත්‍රී සහගතව ජීවත් වීම බුද්ධ පූජාවක් කියලා හිතන්න ඕන. සෑම දිනාට හිතසුව පිණිස කටයුතු කිරීම බුද්ධ පූජාවක් කියලා හිතන්න ඕන. තමන්ගේ හිතසුව පිණිස තමන්ගේ හිත හදා ගැනීම බුද්ධ පූජාවක්. ධම්මානුධම්ම පටිපත්ති පරමාය පූජාය. එවනම් මෙන්න මේ ධර්මයට අනුකූලව කටයුතු කරනවා නම් අන්න යා තමයි පරම බුද්ධ පූජාව කරන වන්දනාව කරන කෙනා බවට පත් වෙන්නේ. ඉතින් මේ සමාජගතව අපිට දක්නට තියෙන දේවල් පින්නතුනේ මම දැකලා තියෙන ඕන තරම් මේ නයිට් ක්ලබ් කරන මිනිස්සු පවා මුදට බුදුන් වැඳගෙන මල් පහන් පූජා කරගෙන ඉන්නවා. එතනින් නැගිට ගමන් ක්‍රියාත්මක වෙන්නේ පාතාලය. එතනින් නැගිට ගමන් ක්‍රියාත්මක වෙන්නේ සුරාපාන සැල් ඇරීම. ඉතින් වැඩියෙන්ම හොඳට මේ බුදුන් වඳින ඒව මේවත් පිළිවෙත් කරගෙන ආශිර්වාද කරගෙන ඒ සුරාසල් විවෘත කරගෙන කටයුතු පවා කරනවා පින්නතුනේ. ඉතින් ඒ වයින් එහෙම කළයි කියලා කුසලයක් ඇති වෙන්නේ නැහැ පින්නතුනේ. ඒ වයින් ඇතිවෙන්නා වූ අකුසල ධර්මයන් ඒ ඇත්තන්ට සංසාරගත විශාල පව් සිද්ධ වෙනවා පින්නතුනේ. ඒ නිසා බුද්ධ වන්දනාවේ කොටස හැටියට වෙනම කුසලයකුත් තමන් කරන්නා වූ පාප කර්ම වලට අනුව ඒ පාපතර ක්‍රියාත් ඵල දෙන්න පටන් ගන්නවා පින්නතුනේ. බුදුරජාණන් වහන්සේගේ සමයේදී සිදුවෙච්ච එක්තරා කතාවක් සඳහන් වෙනවා.
රත්තරම් පාට මාළුවෙක් අල්ලගෙන තියෙනවා. මේ මාළුව අල්ලගත්ත කොටට දැම්ම මේ අමුතු මාළුවෙක්. නමුත් පින්නතුනේ මේ මාළුවගේ කට ඇරියාම මහා පුදුම ගඳක් එනවා. ඒ ගඳ නිසා මේ මාළුව ආහාරයට ගන්නෙත් නැතුව විශාල මාළුවෙක් නිසා මේ ආරංචිය දිගින් දිගට ගියා පින්නතුනේ. අවසානයේ බුදුරජාණන් වහන්සේගේ අභියසටත් මේ කතාව ගියා. මෙන්න මෙහෙම මාළුවෙක් ඇවිල්ලා ඉන්නවා රත්තරන් පාට. මාළුවෙක් මේ මාළුවගේ කට ඇරියාම හරිම ගඳයි කියලා. එතකොට මොකද්ද කියලා බැලුවා. බලනකොට භික්ෂූන් වහන්සේ නමක් එක ආත්මයක. ඒ ආත්ම භාවයේදී භික්ෂුවක් වශයෙන් ඉඳගෙන බොරුම කතා කරලා, බොරුම කියලා, අනුන්ව කොටවලා, කේලම් කියලා. පින්නතුනේ ඒක නිසා මාළුවෙක් වෙලා ඉපදුන අර භික්ෂූත්වය නිසා රත්තරන් පාටට. නමුත් පින්නතුනේ ඒ කට ඇරියහම ගඳ ගහනවා මුළු පලාතම නගරේම ගඳක් එනවා පින්නතුනේ. අර ඒ වගේ තමයි පින්නතුනේ කර්ම ධර්මවල විපාක. ඒ නිසා මේ මනුෂ්‍යාත්ම භාවයේ විතරයි මිනිස්සෙකුට පින් කරනවා නම් පින් කරගන්න තියෙන්නේ. ඒ පින් කරගන්න තියෙන්නේ බුදුහාමුදුරන්ගේ මල්ලාසනේ උඩ ගිහිල්ලා රත්තරන් මිනිමුතු මැණික් වටේට මල් පිච්ච මල් තිබ්බයි කියලාම නෙමෙයි. ඒවා තියනවත් එක්කම ඒවා බුදුහාමුදුරන්ට තියාගන්න දේවල් නෙමෙයි. මටම තියාගන්න දේවල්. මටම කරගන්න වන්දනාවක් මේක කරගන්න ඕනේ කියලා කල්පනා කරන්න ඕන. බුදු කෙනෙක් අපෙන් මේ චූටි කෝප් එක ගිලම්පත චුට්ටක් බලාපොරොත්තු වෙන කෙනෙක්වත් මේ මල් ගහකින් කඩාගෙන ඇවිල්ලා ඒක පූජා කරාම බුදුහාමුදුරුව හරි සන්තෝෂ වෙයි කියලා මේ මල් ටිකකින් ගිලම්පස ටිකකින් බුදුහාමුදුරුව තෘප්තිමත් කරන්න පුළුවන් තත්වයේ කෙනෙක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ. මම ඒක වැකියකුත් පැහැදිලි කරලා තියෙනවා. මල් කොතරම් කඩලා ගිහිල්ලා මුනිවරයාට පූජා කළත් මුනිවරයා දන්නවා මේ මල් අයිති මේ පූජා කරන මනුස්සයට නෙමෙයි ගහටයි කියලා. ඔය ගහකොලේ පවා තියෙන මහා පුදුම දෙයක්. ඔය භික්ෂූන්ට පවා මේ මල් කැඩීම් වලින් වලකින්න කියලා මතක් කරලා තියෙන හේතුව තමයි මේ ගහකොළ පවා මේ තමන්ගේ ඒ ගහේ පිපෙන පළවලට ආදරයක් තියෙනවා, බැඳීමක් තියෙනවා. පින්නතුනේ අපි කරන්නේ පුංචි හොරකමක්. ඒ තමයි ගහේ තියෙන මල් ටික කඩාගෙන ඇවිල්ලා අකමැත්තෙන් වගේ එයා රිදෙනවා. කැමැත්තෙන් නෙමෙයි දෙන්නේ. රිදෙනවා. ඒක බලහත්කාරයෙන් මෙහි දෙනවා කියලා වගේ උදුරගෙන වගේ ඇවිල්ලා අපි බුදුහාමුදුරන්ට පූජා කරනවා. ඒක හොරකම් කරගෙන ඇවිල්ලා පූජා කරනවා වගේ වැඩක් පින්නතුනේ. ඒක නිසා තමයි මේක ගැඹුරින් ජීව විද්‍යාත්මක තේරුම් ගත්ත කාලේදී භික්ෂූන්ට එහෙම පෙන්වලා තියෙන්නේ ඔය ගහේ තීද්දී මල් පූජා කරන ගාථාවල් පවා තියෙනවා පින්නතුනේ. ඒ කියන්නේ ඒ කාලේ ශ්‍රද්ධාවට කරපු දෙයක් තමයි. නමුත් ඒකෙත් අපි යථාර්ථයේ තේරුම් ගන්න ඕන. මේ අපි මහා ලොකු මේ කෙරුමා වගේ ලොකු වැඩක් නෙමෙයි මේ අපි කරන්නේ කියලා. ඒ නිසා මේ දේවල් වලින් හිත හදා ගැනීම මිසක් එහෙම නැතුව බුදුහාමුදුරුවෝ සන්තෝෂ කරන්න කියලා ඔය කොච්චර ලස්සනට විසිතුරුව බුද්ධ පූජා තිබ්බත් විසිතුරුව මල් මාලා දැම්මත් මල් තිබ්බත් ඕකෙන් ඇති ප්‍රතිඵලයක් වෙන්නේ නැහැ. ලෝභ ද්වේෂ මෝහ ඒ බුදු පිළිමේ ඉස්සරහා දුරු කරගත්තේ නැති වුණා. ඔය බුදු පිළිම එක්ක සිමෙන්ති එක්ක ගල් එක්ක ෆයිබර් වලින් හදලා තියෙනවා. මොනවා හරි තියෙන දෙයකින් තමයි ඔය පිළිමේ හදලා තියෙන්නේ. ඔතන බුදුහාමුදුරුවෝ නෑ කඩලා බැලුවොත් එහෙම. නිසා බුදුහාමුදුරුවෝ ඉන්න ඕන සිත් තුලයි පිළිම වහන්සේ තුල බුදු කෙනෙක් නැහැ. කොටින්ම කියතොත් පිළිම වහන්සේ තුල නෙමෙයි පින්නොතනේ බුදු කෙනෙක් පංචස්කන්ධේවත් නැති බවයි බුදුහාමුදුරුවෝ නම් පෙන්වන්නේ. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ඔබ ධර්මයේ තුලින් මාව හඳුනා ගන්න රූපයෙන් බුදු කෙනෙක් නොදකින්න කියලා. අනිත් එක පින්නොතනේ බුදු කෙනෙක් බලාපොරොත්තු වුණේම අපෙන් ගිලම්පස අරව මේවා නෙමෙයි ප්‍රතිපත්ති. ප්‍රතිපත්ති හොඳ නම් ඒක තමයි බුද්ධ පූජාව. ධර්මයේ අවබෝධ නම් ඒක තමයි බුද්ධ පූජාව. මගපල නිවන් සාක්ෂාත් කර ගැනීමට වෙරදරනෝ නම් ඒක තමයි බුද්ධ පූජාව. එහෙම නැතුව පිළිමේ ඉස්සරහා වැඳගෙන ඉඳලා වෛර ක්‍රෝධ මාන වලින් ආයි නැගිටලා ගියාට ඒක බුද්ධ පූජාවක් නෙමෙයි. ඒක නිකම්ම පිළිම වන්දනාවක්. අපිට ඉතාම පැහැදිලිව එක දරුවෙක් කියපු අවස්ථාවක් අපිට මතකයි. ස්වාමින් වහන්සේ අපි ඉස්සර වැඳලා තියෙන්නේ පිළිමෙට. මල් පහන් තියලා තියෙන්නේ පිළිමෙට.
මේ ධර්මයේ තේරුම් ගත්තට පස්සේ තමයි අපි බුද්ධ පූජාව කරන්නේ බුදුහාමුදුරුවන්ට මල් පූජා කරන්නේ කියලා. එහෙනම් බුදුන් ඉස්සෙල්ලා දකින්න ඕන බුදුන්ට මල් පූජා කරන්න. බුදුන් නොදක බුදුහාමුදුරුව වෙනුවෙන් කියලා පිළිම වහන්සේලා ඉස්සරහා මල් පහන් පූජා කරන අය සියලුම දෙනා ඇත්තෙන්ම පිළිම වන්දනා කරුවන් තමයි පින්නතුනේ. අපිට අවශ්‍යයි පිළිම වන්දනා කරුවන් නෙමෙයි බුද්ධ වන්දනා කරන උදවිය. පිළිම වන්දනා කරන්න එපා බුද්ධ වන්දනා කරන්න. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ තුලින් බුදුහාමුදුරුව දකින්න පුළුවන් නම් රුවන්මැලි මහා සෑරදුන් තුලින් බුදුහාමුදුරුව දකින්න පුළුවන් නම් බුදු පිළිම වහන්සේ තුලින් බුදුහාමුදුරුව දකින්න පුළුවන් නම් අන්න ඒ කෙනාට තමයි කියන්න පුළුවන් බුදුන් දැකලා බුදුන් වඳිනවා කියලා. එහෙම නැත්නම් ඉතින් බුදුන් දැකලා නෙමෙයි බුදුන් වඳින්නේ. ඔහේ ගස් වන්දනා කරනවා ලොකු කන්දක් වන්දනා කළා. එහෙම නැත්නම් පිළිරුවකට වන්දනා කළා. සමහර උදවිය පිළිරුව මොකද්ද දන්නෙත් නැහැ වන්දනා කළා. ඉතින් ඒක තමයි වැඩේ. ඉතින් මිනිස්සු මෝහයෙන් කරන දේවල් වලින් ගොඩාක් ඈත් වෙන්න ඕනේ කියන කාරණේ තමයි අපි සිහිපත් කරන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනයත් ඒකයි පින්නතුනේ. අපි කල්පනා කරලා කටයුතු කරන්න ඕන. විද්‍යාත්මකව ජීවිතේ තේරුම් ගන්න, සිහිය උපදවා ගන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. දුක තියෙන්නේ මේ බඹයක් පමණ ශරීරය තුල. ඒ වගේම දුක හැදෙන විදිය තියෙන්නේ බඹයක් පමණ ශරීරය තුලයි කියලා බුදුහාමුදුරුවෝ මනාකොට පෙන්නලා තියෙනවා. ඉතින් ඈතින් පොත්පත් නැහැ. මම පොත්පත් දන්නේ නැහැ. පාලි සංස්කෘත දන්නේ නැහැ කියලා හිතන්න දෙයක් නැහැ. Tamanට තමා ළඟම තියෙන දේ හඳුනා ගැනීම සඳහා හැකියාව තියෙනවා පින්නතුනේ. බොහෝම නිසලව සංසුන්ව මෙහෙම ඉන්න විට Tamanටම තේරෙනවා Taman අල්ලගත්ත දේවල්. තමන්ගේ ද්වේෂය ආස්වාදනය කරන භක්ෂණය කරන කෙනෙක්ද? ලෝභය ආස්වාදනය කරගෙන භක්ෂණය කරන කෙනෙක්ද? කෙලෙස් ආස්වාදනය කර කර ඒව භක්ෂණය කරන කෙනෙක්ද? භුක්ති විඳින කෙනෙක්ද? ඔය යක්කු කියලා කියන්න පින්නතුනේ ද්වේෂයම හැමතිස්සෙම ආස්වාදේ කර කර කාට හරි උගුලක් ඇදලා වින්දනයක් ලබන කට්ටිය. ඒගොල්ලෝ තමයි යක්කු කියලා කියන්නේ. නැතුව එහෙම જાතියක් නැහැ. යකෙක් උදේ පාන්දර නැගිට ගමන් කල්පනා කරන්නේ කාටද අද බකට් එකක් පෙරලන්නේ කියලා. ලෝභයෙන් ඉන්න පෙරේත ගතිය තියෙන මිනිස්සෙක් කල්පනා කරන්නේ කොහෙන් හරි දෙයක් කඩා වඩා ගන්න කොහොමද බොරුවක්, වංචාවක්, මුලාවක් කළා කියලා. ඒ තමයි පෙරේතයෝ පින්නතුනේ. ඉතින් ඒ නිසාවෙන් පින්නතුනේ හොඳට කල්පනා කරලා බලන්න ඕන තමන්ගේ චරිතය මොකක්ද කියලා. තමන්ට තියෙන්නේ යක්ෂ චරිතයක්ද, පෙරේත චරිතයක්ද, ශ්‍රද්ධා චරිතයක්ද, ප්‍රඥා චරිතයක්ද, වීරිය චරිතයක්ද, මෝහ චරිතයක්ද, රාග චරිතයක්ද ආදි වශයෙන් තමන්ම බලන්න ඕන. තමන්ගේ ගති අඩු කරගෙන යන්න. ගති කියන එක අපි හිතුවොත් පින්නතුනේ පස්කන්ධක් කියලා. අපිට පුළුවන් මේ පස්කන්ධෙන් ටික ටික අරගෙන තුනී කළා නැති කරන්න මේ කන්ද. අන්න ඒ වගේ පින්නතුනේ තමන්ගේ මේ පස්කන්ධ අඩු කරන්න ඕන. එහෙම නැත්නම් තුනී කරන්න ඕන, නැති කරන්න ඕන, කල්පනා කරන්න ඕන මේ විදියට. ඒ ආකාරයට තමන්ගේ හිත තුනී කරගත්තොත්, සෞම්‍ය කරගත්තොත් අවසානයේ තමන්ට ලැබෙනවා නිර්වාණ කියන සිත. නිර්වාණ කියන සිත හම්බ වෙනවා. දැනට තියෙන සිත නිර්වාණ සිතක් නෙමෙයිනේ. දැනට තියෙන සිත සංකාර හිතක් තියෙන්නේ. එහෙම නැත්නම් වාණයෙන් බැඳි සිතක් තියෙන්නේ. බැඳීම් වලින් සපිරෙන සිතක් තියෙන්නේ. බැඳීම් වගේම ගැටීම් නරක දෙයක් වෙනතුනේ. බැඳීම් වගේම ගැටීම් නරක දෙයක්. බැඳුනොත් පෙරේතෙක් වෙනවා, ගැටුනොත් යක්ෂයෙක් වෙනවා.
එතකොට යක්ෂ භාවයත් පෙරේත භාවයත් කියන්නේ දෙකම පින්තුනේ නිවනට අදාළ දෙයක් නෙමෙයි. මේ දෙකම දුරු කරන්න ඕන. ඇලීමයි ගැටීමයි කියන දෙකම දුරු කරන්න ඕන. දෙකම දුරු කළාම පින්තුනේ ප්‍රභාස්වර සිත කියන එක මතුවෙනවා. ප්‍රභාස්වර සිත මතු වුණාට පස්සේ ඒකට ඒ සිතට කියනවා නිර්වාණ සිත. නිවන් මඟ නිවන් සිත පුරුදු කරන්න. නිවුණු හිත, නොබැඳුණු හිත, නිරෝධ හිත. ඒ තුල රැය දහවල නොපවතින නිසා අකාලික සිත. ඒ සිත තුල වේදනාව මෙයයි කියලා කියන්න බෑ පින්නතුනේ. අර ඇල්වතුරේ රහක් නෑ වගේ. නිර්වාණේ වේදනාව මෙයයි කියලා කියන්න බෑ පින්නතුනේ. ඒ නිසා අවේදීත සිත. ඒතං සන්තං ඒතං පනීතං ඒක හරිම ශාන්තයි ප්‍රණීතයි. ඇයි සංස්කාර දුක නෑ. සුඛ වේදනාවක් දුකයි, දුක් වේදනාවක් දුකයි. ඇලීමත් දුකයි, ගැටීමත් දුකයි. අතීතෙත් දුකයි, අනාගතයත් දුකයි, වර්තමානයේත් දුකයි. සියල්ල අත්හැරිය අකාලිකයි, අවේදීතයි. නිරෝධ සහගතයි, නොබෙදුණු සිතක් තියෙනවා නිර්වාණ සිත. එවන් සිතක ආස්වාදනය ළඟා කර ගැනීම සඳහා බුදුහාමුදුරු මාර්ග උපදේශය පෙන්වුවා. ඒතං ඤත්වා යථා භූතං මේ తত্ত্বය යථා භූත වශයෙන් දකින්න සංඛාරා පරමා දුක්ඛා කියලා දකින්න වෙනවා. දුක නම් මොකද කරන්නේ? දුක නම් ඒ දේ දුකයි කියලා විඳින්න නෙමෙයි බුදුහාමුදුරු කියලා දෙන්නේ. දුක නම් අත්හරින්න ඕන පිනතුන. යංකෝ බික්කු දුක්ඛං తත්‍රතේ චන්தோ පහතක්කෝති. යමක් නම් මහණෙනි දුක ඒක අත්හරින්න. දුක මිනිස්සු අපිට දුක දෙන මිනිස්සු හදා ඉන්න ඕනේ නැහැ පිනතුන. දුක නම් අත්හැරලා දාන්න. හිතෙන්ම අත්හැරලා දාන්න. අත්හැරලා දැම්මට පස්සේ ඒක දුකක් නෑ. දැන් වාහනයක් කැඩි දුක් දෙනකොට හරි මිනිස්සු මොකද කරන්නේ? ඒ වාහනේ අතහැරලා දානවා. ඊට පස්සේ ඒ වාහනේ ගෙන දුක් ටික නෑ මිනිස්සයට. ඊඩමක් කඩමක් දුක නම් දිගට ඒක අතහැරලා දානවා. ඊට පස්සේ ඒ ඔස්සේන දුක Tamanට නේ පෙනුතුනේ. පුජ්‍යලේ දුක නම් දිගට අපි ඒ පුජ්‍යලේව අතහැරලා දානවා. එතකොට අපිට දුකක් නෑ පෙනුතුනේ. ඒ වගේ තමයි පෙනුතුනේ සංඛාරා පරම දුක්ඛ. ඒතං ඤත්වා යථා භූතං යථා භූත වශයෙන් මේක දැක්කනම් පින්නතුනි අපි අතහරිනවා. මොකද නිෂ්ඵල දෙයක් අල්ලගෙන ඉන්නේ මොකටද අපි? ශරීරයේ දුක නම් කවදක හරි ශරීරෙත් මිනිස්සු අතහැරලා දානවා. ශරීරයේ දුක නම් ශරීරෙත් අතහැරලා දානවා. තමන්ගේ හිත දුක නම් හිත අතහැරලා දානවා. නිවන් දකින්න පින්නතුනි හිත දුකයි කියලා දැනගත්ත උදවිය. හිත දුකයි කියලා දැනගත් උදවිය තමයි නිවන් දකින්නේ. හිත සැපයි කියලා හිතාගෙන ඉන්න කට්ටිය නිවන් දකින්නේ කවදාවත්. අල්ලගත්ත ද්වේෂය සැපයි කියලා හිතාගෙන ඉන්න කට්ටිය කවදාවත් නිවන් දකින්නේ නැහැ. හිත දුකයි කියලා අල්ලගත්ත දේවල් දුකයි කියලා තේරෙන්න ඕන. ඒතං ඤත්වා යථා භූතං බොහෝ දෙනෙක් දැනගන්නවා තමයි යථාභූතව දැනගන්නේ. ඒක ගැඹුරින් තමා තුලින් ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. තමා තුලින් දකින්න ඕන.
පොතෙන් දැනගෙන ධර්මය හරියන්නේ නැහැ පින්නතුනේ. ඒක තමන් හිතෙන් දකින්න ඕන. පොතෙන් දෙන්නේ උපකාරයක්, හිතෙන් දකින්න. හිතෙන් දකින්න පොතෙන් උපකාරයක් දෙනවා. හැම මොහොතකම දුක දැනෙනවද බලන්න ඕන, දුක සැකසිච්ච ආකාරයක් තියෙනවද බලන්න ඕන. ඒ දැක දැක ඒ සිත් අතහරින්න ඕන පින්නතුනි. ඒ සිත් වලට මූලයන් අතහැරලා දාන්න ඕන. සංඛාරයක් කියලා කියන්නේ පින්නතුනි මානසික හට ගැනීමක් සිදුවන ඕනෑම දෙයක්. මනසේ වේදනාවක් වෙන්න පුළුවන්, සංඥාවක් වෙන්න පුළුවන්, රූපයක් වෙන්න පුළුවන්, විඥානයක් වෙන්න පුළුවන්. මේ ඕනම දෙයක් සංඛාරයක් වෙන්න තුනේ. සංඛාරා පරමා දුක්ඛා. හිත මොනවා හරි වෙලා ගන්න දෙයක් වෙනවා නම් ඒක සංඛාරයක්. සංඛාර ලෝකයක් නෙමේ ලෝකෙ පින්නතුනේ. දැන් බලන්න බෞද්ධයෝ බෞද්ධ විදියට ලෝකෙ ගැන හිතනවා. මුස්ලිම් අය මුස්ලිම් විදියට ලෝකෙ ගැන හිතනවා. කතෝලිකයෝ කතෝලික විදියට හිතනවා. හින්දු අය හින්දු විදියට ලෝකෙ හිතනවා. ඒ තමයි සංඛාර ලෝක. එක එක මිනිස්සයා මේ ලෝකෙ මේ නිකන් තියෙන ලෝකෙ එක එක විදියට හිතනවා. ඒක තවත් පැහැදිලි කරොත් මේ ඉඩම මගේ කියලා හිතනවා. තව එක්කෙනෙක් ඉඩම තව එක්කෙනෙක්ගේ කියලා හිතනවා. තවත් එක්කෙනෙක් ඉඩම ඒක එයාගේ කියලා හිතනවා. ඊළඟට සමස්තය එකතු වෙලා මේක අපේ රටේ කියලා හිතනවා. හරි උණනේ තියෙන්නේ ඇඟ ඇතුලේ. අපි ශ්‍රී ලාංකිකයෝ, අපි ඉන්දියානු, අපි පාකිස්තානු, අපි රුසියානු, අපි අර රටේ මේ රටේ අර රටේ මේ රටේ කිය මේ මොනවද? නිකන් තියෙන පොළොව hina වෙනවා. ඒ වගේ තමයි පින්නතුනේ මේ සංඛාර හදලා පුජ්‍යල ස්වરૂපයකින් ලෝකෙ දිහා බලනවා. ඒ සංඛාරා පරමා දුක්ඛා. සංඛාර වලින් බලන නිසා මිනිස්සුන්ට මේ ලෝකේ හැබෑ තත්ත්වෙ පේන්නේ නැහැ පින්නතුනේ. ඇත්ත තත්ත්වෙ පේන්නේ නැහැ. සැබෑ තත්ත්වෙ පේන්නේ නැහැ. ඇත්ත තත්ත්වෙ පේන්නේ නැහැ. ඇත්ත තත්ත්වෙ පේන්න නම් මේ සංඛාරා පරමා දුක්ඛා කියලා තේරුම් ගත්තා නම් මේ දුක් රැස අයින් කරලා සම්මා දිට්ඨියෙන් බලන්න ඕන. සම්මා දිට්ඨිය කියන්නේ දිට්ඨියක් නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න ඕන. සම්මා දිට්ඨිය කියලා එකක් නැහැ පින්නතුනි ලෝකේ. තියෙනවා නම් තියෙන දෘෂ්ටි පමණයි. සම්මා දිට්ඨිය කියන්නේ දෘෂ්ටියක් නෙවෙයි. සම්මා කියන ගුණයටපත් වුණාම පින්නතුනේ එකෙන් පිළිඹුවන්නේ නිර්වාණ කියන ගුණයටපත් වුණා කියන එක. නිර්වාණ ගුණයටපත් වුණා කියන්නේ හාත්පස ඒ සිතේ කිසිම දෙයකට ඇලීමක් ගැටීමක් බැඳීමක් නැහැ. ඒ ඥාණයට කියනවා විමුක්ති ඥාණය, ඒ සිතට කියනවා විමුක්ති සිත. ඒ කියන්නේ සියල්ලගෙන්ම ගැලවිලා. නමුත් ඔක ධානයක් ලැබුව කෙනෙකුට නෑ පින්නතුනේ. ධානයක් ලැබුව කෙනෙකුට විමුක්ති ඥානයක් නෑ. අර කර්මස්ථානයේ ඇලිච්ච ඥානය තියෙන්නේ. ඊළඟට ධානයක් වඩපු සිතට තියෙන්නේ අර අරමුණේ ඇලිච්ච සිතක් තියෙන්නේ පින්නතුනේ. විමුක්ති සිතක් නෑ. විමුක්ති සිතක් තියෙන්නේ තථාගතයන්න් වහන්සේ දේශනා කරපු මේ විදර්ශනා මාර්ගයෙන් සියලු සංස්කාරකයන්ගේ සමතය ඇති කරගත්තා. සිතක් අල්ලගෙන නැහැ. මොනම සිතක්වත් අල්ලන්නේ නැහැ. මොනම සිතක්වත් අල්ලගෙන නැහැ. මොනම සිතක්වත් අල්ලගෙන නැත්නම් පින්නතුනේ ඉතුරු වෙන්නේ ඒ ජීවිතේ පුරාම පින්නතුනේ
සුවය පමණයි. භානම් පරමං සුඛං. භානම් පරමං සුඛං. පරම සුවය සැපය. ඒ නිසා ඔය අරක්කු බොන අයට වඩා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයට වඩා බලයෙන් ආඩ්‍ය වෙච්ච දේශපාලකයන්ට වඩා රජවරුන්ට වඩා සිටුවරුන්ට වඩා පුදුමාකාර සැපයකින් සතුටෙන් ජීවත් වෙනවා. සක්විති රජුන්ට වඩා සැපයකින් ජීවත් වෙනවා. කවුද මේ? සියල්ල අල්ලගත්තෙත් නැති අතහැරියෙත් නැති තැනැත්තා. සියලු දෙනාටම වඩා සතුටෙන් ජීවත් වෙනවා. අල්ලගත්තෙත් නැති අතහැරියෙත් නැති තැනැත්තා. යා තැනැත්ත කියවට ලෝකෝත්තර තැනැත්තා කියන වචනේ පාවිච්චි කරොත් හරියි. සියල්ල අල්ලගත්තෙත් නැති අතහැරියෙත් නැති ලෝකෝත්තර තැනැත්තා. ලෝකේ නැතර තැනැත්තා. එයා තමයි පින්නතුනි වඩාම සන්තෝෂයෙන් වඩාම පරිපූර්ණ ජීවිතයක් ගත කරන්නේ. අනාගතේ අල්ලගන්න දෙයක්වත් නැහැ, වර්තමානයේ අල්ලගත්ත දෙයක්වත් නැහැ, අතීතයේ අල්ලගත්ත දෙයක්වත් නැහැ. කර්මශය කරලා වාසය කරනවා. කර්ම රැස් කරන්නේ කර්ම කරන්නේ කර්මශය කරලා වාසය කරනවා. අන්නෙවෙනි ආධ්‍යාත්මයක් ගොඩනගා ගැනීම සඳහායි පින්නතුනි මාර්ග උපදේශය ලබා දෙන්නේ. එහෙමනම් අපි මොකද්ද කරන්න ඕන? සියල්ල අතහරින්න ඕන. ඒ කියන්නේ අතහැරීමත් අතහරින්න ඕන. අතහැරීම අල්ලගත්තොත් මොකද්ද වෙන්නේ? අතහැරීම අල්ලගත්තොත් ගැටීමක් බවට පත් වෙනවා පින්නතුනි. ලංකාවේ ගොඩාක් ඉන්නේ මිනිස්සු අතහැරීම. මොකුත් දෙයක් නැහැ. බොහොම සුළු ප්‍රාර්ථනා තියෙන්නේ. ඔය ඈත ගොවියන්ගේ එහෙම තියෙන්නේ අවුරුද්දට මේ Tamanට ඇඳුම් ටික ගන්න එක අදහස විතරයි තියෙන්නේ. වැඩි මුකුත් දේවල් නැහැ. මොකද මේ මිනිස්සුන්ට ගැඹුරු ඥානයක් නැහැ. ගැඹුරු ඥානයක් නැහැ. අතහැරීමෙන් ඔක්කොම කරන්න පුළුවන් කියලා හිතනවා. අතහැරීමේ සිට ඒක ගැටීමක් බවට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ දියුණු වෙන මිනිස්සයාට ඉරිසියා කරන්න පුරුදු වෙනවා. එතකොට හිතන්නේ අරයා අල්ල ගන්නවා ඒක වරදක් කියලා හිතනවා. ඒ නිසා රටේ පරිහානියටත් ඒ අතහැරීමේ වැරදි වටහා ගැනීම හේතු වෙලා තියෙනවා. කෙනෙක් සැපෙන් ඉන්නවා නම් අරයා සැප විඳිනවා කියලා වෛර කරනවා. හාමුදුරුවෝ හරි වාහනයක යනවා නම් ඒකටත් වෛර කරනවා. හාමුදුරුවෝ ලස්සනට පන්සල හදලා තිබුණොත් ඒව මාලිගා වගේ කියලා ඒකටත් වෛර කරනවා. ඇයි ඒ? අතහැරීම කියන එක අල්ලගෙන තියෙනවා. ඒ නිසා සතුටෙන් ඉන්න කෙනාව පේන යකෙක් වගේ. තමනුත් දුකටපත් වෙලා අනුනුත් දුකටපත් කරගෙන ඉන්න රටක් නිර්මාණය වෙලා තියෙන එකයි. වෙනතුනේ කාටුන් වලට පවා ඇඳලා තියෙනවා ලංකාවේ මිනිස්සුන්ට ඉන්න අපායේ කොටසක් තියනවලු. ඒ කොටසට වහලක් හදලා නැහැලු. මොකද කියලා අහුවාම ප්‍රශ්නයක් නැහැ ඉහළට යන එක ඇදලා දා ගන්නවා ඒ රටේම මිනිස්සු කියලා මම දැකලා තියෙනවා කාටුන් එක. ඒක ඇත්ත කතාව පින්නතුනේ. ඒකට හේතුව මේ අතහැරීම කියන එක අල්ලගත්ත නිසා. ඉහළට යන කෙනාව දකින්නේ වැරද්දක් කරන මිනිස්සෙක් හැටියට. එයාව අල්ලලා බිමට දානවා. ඔය ඉහළට යන්න එපා. පහළටම වෙලා ඉඳපන්. අතහැරීම මුලින්ම අත්හරවන්න ඕන. ඊට පස්සේ අල්ල ගැනීමත් හරින්න. මොකද හේතුව බෞද්ධයෝ ළඟ වැඩිපුරම තියෙන අතහැරීම. අතහැරීම ඉස්සෙල්ලම අත්හරින්න. ඊට පස්සේ අල්ල ගැනීම අත්හරින්න. මේ දෙකම අත්හරින්න ඕන. ඇයි මේ දෙකම සංඥා? පුඤ්ඤාවි සංඛාරා අපුඤ්ඤාවි සංඛාරා. සබ්බේ සංඛාරා දුක්ඛා. අපි හාමුදුරුවන්ට දන් දෙන්න පින් ඕනද? මව්පියන්ට සලකන්න පින් ඕනද? අසරණ මිනිස්සෙකුට සලකන්න පින් ඕනද? පන්සලක් හදන්න පින් ඕනද? දායකත්වයක් දක්වන්න පින් ඕනද? නෑ. ඒකට අපිට පුණ්‍යාවි සංඛාර රැස් කරන්න නැතුව ඒ දේ කරන්න පුළුවන්. හැබැයි අපුණ්‍යාවි සංඛාර වලට වඩා පුණ්‍යාවි සංඛාර හොඳයි. ලෞකික ලෝකයට, ලෞකිකයන්ට.
ඒකෙන් තමයි සුගතිගාමී උප්පත්තිභාවයන් ලැබෙන්නේ, උපභෝග පරිභෝග සම්පත් ලැබෙන්නේ. නිවනට නිවන් සිතට ඒ කිසිවක් අදාළ නැහැ. ඒ නිසා නිවන් දකින්නේ පව් වලිනොත් නෙමේ, පින් වලිනොත් නෙමේ පින්නතුනේ. විදර්ශනා ඥානෙ. එහෙනම් නිවනින් පරිපූර්ණත්වයටපත් වෙන්නේ පින් වලිනොත් නෙමේ, පව් වලිනොත් නෙමේ. හැබැයි නිවන් දකින්න තත්වයට සුදුසුකම් ඇති කරගන්න පින් ඕන. හොඳ උප්පත්ති භාවයක්, මනුස්ස භාවයක් ලබන්න පින ඕන. කල්යාණ මිත්‍රත්වයක් සොයා ගන්න පිනක් ඕන. තමන්ගේ ශරීර අංග උපාංග ටික හොඳින් වැඩ කරන ජීවිතයක් ලබන්න පිනක් ඕන. හැබැයි නිර්වාණය කියන ස්ථානයට යනකොට මේ සියල්ල අවසන් වෙනව නිර්වාණ භූමියේදී. අශේෂ විරාග නිරෝධෝ ශේෂයක්වත් නැහැ. පින් පව් තියා කුසල් අකුසල් තියා කිසිදු වචනයක් නැහැ පින්නතුනේ. සියල්ල මකා දානවා අර නිර්වාණ භූමියටපත් වෙනකොට. ඒ සියල්ල මකා දාපු තැන පින්නතුනේ පුදුම සැනසෙල්ලක්. පුදුම සැනසෙල්ලක් වෙනවා. නිබ්බානම් පරමං සුඛං. ඒ වචනේ මොන තරම් වටින වචනයක්ද? පරම සුවය. ඇයි එච්චර සුවය? විඳින්නේ නැහැ, විඳවන්නේ නැහැ. තමන් විඳවන්නෙත් නැහැ, අනුන්ට වේදනාව දෙන්නෙත් නැහැ. ඒ විඳෝ ඉන්න මිනිස්සෙක් කතා කළත් පින්නතුනේ ධර්මයේ මිහිරි නැහැ. දැන් සමහර අය කියනවා ස්වාමීන් වහන්සේගේ බණ අහලා අපි කුඩුකාරයෝ වගේ ඇබ්බැහි වුණා බණ අහන්න කියලා. ඒකට හේතුව පින්නතුනේ ඒ වචනය මිහිරි. ඒ වචනේ හොඳ නිසානේ. මගේ හරි වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ හරි ඒ වචනේ මිහිරි නිසා තමයි, ගුණාත්මක නිසා තමයි ඇබ්බැහි වීම සිද්ධ වෙන්නේ. එතකොට නපුරු හිතකින් බණ කියන හාමුදුරු කෙනෙක්ගේ බණ ටිකක් අහන් ඉන්න හිතෙන්නේ නැහැ. ටික වෙලාවක් අහගෙන යනකොට එක්ක නිදිමත හැදෙනවා, එක්ක එපා වෙනවා, එක්ක අහන්න හිතෙන්නේ නැහැ. ඒ වගේම මිනිස්සු වුණත් එහෙමයි. ඇතුලේ කුණු පුරෝගන ඉන්න කෙනෙක් ඇවිල්ලා බොක් ගාලා කට ඇරපු ගමන්ම ඒ වටේම ගඳ ගහනවා. ගඳ ගහනවා කියන්නේ මේ වචනයෙන් ගලාගෙන යන්නේ මහා කුණු ගඳක්. ඒකට අපි හිතනවා අපිට බනිනවා, අපිට දොස් කියනවා, අපිත් එක්ක මේ කලහ කරනවා කියලා. නමුත් ඇත්ත සිද්ධිය ඒක නෙමෙයි. ඒ ඇතුලේ තියෙන කුණු බක්කියේ කට ඇරුණා. දැන් අපි දන්නවනේ දැන් කුණු ලොරිය යනවා. කුණු ලොරියේ උනත් කට ඇරිච්ච ගමන් ඒකේ ගඳ එළියට එනවනේ. ඒ වගේම ඇතුලේ කුණු පිරিলা තිබුණොත් කට ඇරපු ගමන්ම බොස් ගාලා එනෝ ගඳ. ඒක අපිට කරන දෙයක් නෙමෙයි. ඒ උප්පත්ති භාවයෙන්ම ඒ කුණු ටැට්ටරයක් ඇවිදින ඒක ළඟින් ගියපු ගමන් ගඳ ගහනවා. ඒකට හොඳම වැඩේ තමයි ටිකක් කුණු ට්‍රැක්ටර් වලින් ඈත් වෙලා ජීවත් වෙන්න ඕන. එහෙම නැතුව ට්‍රැක්ටරේ ගඳ යවන්න අපිට සෙන්ට් බෝතල් ගෙනල්ලා නෑවුවත් ඕකේ ගඳ යවන්න බෑ. ඒකට අපිට මිනිස්සු ඉන්නව සමහරලාට කුණු ට්‍රැක්ටර වගේ. ඒකට මොකද කරන්නේ? ඈත් වෙලා පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න ජීවත් වෙන්න මිනිස්සු පුරුදු වෙන්න ඕන. එහෙම නැතුව කුණු ට්‍රැක්ටර සෙන්ට් ගහලා පුරවන්න අපිට පුළුවන් කමක් නෑ පින්නතුනේ. ඒක තමයි බුදුහාමුදුරන්ගේ ක්‍රමවේදය. බ්‍රහ්ම දණ්ඩනය ආදි වශයෙන් පෙන්වන්නේ ඒව පින්නතුනේ. ඒ අනුසාරයෙන් ජීවිතේ තෝරගෙන කටයුතු කරන්න නුවණින් විමසා බලන්න ඕන පින්නතුනේ. ඉතින් දහමෙන් අපිට ගන්න තියෙන ප්‍රයෝජනේ අරගෙන අදම අප්‍රමාදී ලෙස නිවනින් නිවෙන්නට, දහමින් සැනසෙන්නට අපි කවුරුත් මහන්සි වෙන්න ඕන. නැත්තම් සංසාරේ පිහිටක් නැහැ. උත්තාමත්ති ධනම්මත්ති ඉති භාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනං. මට ධනෙ තියෙනවායි කියලා උද්දච්චකමෙන් ඉන්නවා. මට බලය තියෙනවායි කියලා උද්දච්චකමෙන් ඉන්නවා. මිනිසුන්ගේ මරණය කොයි වෙලාවෙ තීරණ වෙනවද දන්නේ නැහැ. අවසානයේ මේ හැම දෙයක්ම රැවටීමක් වෙලා පශ්චාත්තාප වීමට හේතුකාරකයක් බවට පත් කරගන්න නැතුව ධර්ම අවබෝධය සඳහා, නිර්වාණ අවබෝධය සඳහා කටයුතු කරන්න.
දහමට අනුකූලව සිත සැකසීම. දැන් මේ බණ ටික අහලා හරියට මේ බණවලට අනුකූලව හිත හදා ගන්න. හරියට මේ විදියට සමස්ත සම්පින්ඩණය කළා ඒ විදියට හිත හදාගත්තා නම් ඒ හිත ඇතුලේ සංඛාර ඉතුරු වෙන්නේ නැහැ කියලා හොඳටම පින්නතුනි පැහැදිලි. කාටත් ඒක පැහැදිලි වෙන්න ඕන. මේ ධර්මයේ ඇතුලේ දෘෂ්ටියක් තියෙනවා නම් සංකල්පයක් තියෙනවා නම් සංකාරයක් තියෙනවා නම් අහවල් සංකාරය කියලා කියන්නේ. වචන වලින් කතා කරන නිසා වචී සංකාරය තියෙනවා. ඒත් හැම විටම අපි මතක් කරනවා වචී සංකාරය අත්හරින්න කියන වචනය. ඒ සංකාරය හැරෙන්න වෙන සංකාරයක් නැහැ. ඒ සංකාරයත් අත්හරින්න පින්නතුනේ. ඒ විට සුවිසුද්ධයි. අපි පොත් අල්ල ගන්න කියන්නේ මේව විශ්වාස කරන්න කියන්නේ මේවා තුල දෘෂ්ටිගත වෙන්න කියන්නේ බුදුහාමුදුරුවෝ කියලා පුජ්‍යල ප්‍රතිරූපයක් මවාපාන්නේ. ගොඩාක් තැන බුදුහාමුදුරුවෝ කියලා අඳුන්වලා දෙන්නේ පුජ්‍යලයක්. ඒ කියන්නේ ඉන්දියාවේ ඉපදිච්ච පුජ්‍යලයක් ඉන්නව බුදුහාමුදුරුවෝ කියලා. ලංකාවේ ඉපදිච්ච පුජ්‍යලයක් ඉන්නව බුදුහාමුදුරුවෝ කියලා. ඒගොල්ලෝ හැමෝටම යම්කිසි පිස්සුවක්. බුදුහාමුදුරුවෝ පුජ්‍යලයක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මම මිනිස්සෙක් නෙමෙයි කියලා. කියන්නේ මම පුජ්‍යලයක් නෙමෙයි, මම දෙයියෙක් නෙමෙයි, බ්‍රහ්මයෙක් නෙමෙයි, ගාන්ධර්වයෙක් නෙමෙයි. මම මිනිස්සෙක් නෙමෙයි. එහෙනම් පුජ්‍යලයක් හැටියට බුදුහාමුදුරුවෝ අඳුරන්නේ ඇයි? දැන් අපේ මිනිස්සු බුදුන් දකින්න කියලාත් බලාපොරොත්තු වෙන්නේ පුජ්‍යලයක් හැටියට. බුදුහාමුදුරුවෝ පින්නතුනේ අදත් පහළ වුණත් දකින්න බෑ පුජ්‍යලයක් හැටියට. තව අවුරුදු ලක්ෂ ගානකින් පහළ වුණත් දකින්න බෑ පුජ්‍යලයක් හැටියට. ගෞතම බුදුහාමුදුරුවෝ බුදු වෙච්ච කාලෙදීම ඉපදුනත් ඉස්සරහා හිටියත් බුදුහාමුදුරන්ගේ ඉස්සරහට වෙලා වක්කලී වගේ බලන් හිටියත් බුදුහාමුදුරුවෝ පුජ්‍යලයක් හැටියට දකින්න බෑ. ඒම බලන්න ගියොත් එහෙම අපේ වෙනතුන් මේ මෙයාටද බුදුන් කියලා කියන්නේ කියලා හිතයි මේ හිතේ මවාගෙන තියෙන විදියට. මං අහන්නේ අද ලංකාවට ආවොත් බුදුහාමුදුරුවෝ එදා හිටපු විදියට අපේ මිනිස්සු බාරගනීද කියලා. කොණ්ඩේ වවාපු මේ අර මේ කනේ කරාබ් දාපු ආවත් පාරවල් තියෙනවා. ඉන්දියාවේ හිටපු මේ රස්තියාද කොල්ලෙක්ද කොහෙද මේ ඇවිල්ලා ඉන්නවා කියලා හිතන්න පුළුවන්. බුදු වෙනකොට ඒව නැති වුණේ නෑනේ. කරාබු දාපු කඩුක්කන් දාපු ලොකු සිදුරු කන් වල තිබුණා. කොණ්ඩේ වවාගෙන සිටියා. මේ කොහෙද යන යෝගියෙක්ද කොහෙද තීර්ථකයෙක්ද කොහෙද මම තමයි සම්මා සම්බුදු කියලා කිව්වොත් එහෙම ඇත්තද කියලා හයි. පිළිගන්නේ නැහැ පිටුතුනේ. මලු කැලලකුත් කරේ එල්ලගෙන ලංකාවට ආවොත් එහෙම. ඒ නිසා මිනිස්සුන්ට පුජ්‍යලයක් හැටියට බුදුවරු අඳුන ගන්න බෑ. එදත් හිතුවා අදත් හිතනවා ඔන්න ලංකාව ආක්‍රමණය කරන්න ආපු ඉන්දියාවේ එවපු දූතයෙක්ද කොහෙද? එහෙම හිතයි. ඒ නිසා පින්තුනේ ජීවිතය බොහොම ගැඹුරින් තේරුම් ගන්න ඕන. පටු සංකල්ප වලට මැදිහත් නොවි. එනිසා අප්‍රමාද විහරණේ යුක්තව බුදුන් දකින්නට පින්නතුන්ට වාසනාව වාග්ය ලැබේවා. ධර්මානුකූලව හැම මොහොතකම හැම තප්පරයකම හිත හදා මට නිවන හැරෙන්න වෙන කිසි දෙයක් වැදගත් නැහැ කියන මාතෘකාව තුල ගමන් කරන්න අප්‍රමාදී විහරණය ප්‍රමාදයක් නැති කාලේ නැති තත්ත්වයට ගියාම තමයි අප්‍රමාදී වෙන්නේ. අප්‍රමාදී විහරණයටපත් වෙන්න. ප්‍රමාද නැහැ විහරණය තුල. අප්‍රමාදී විහරණය පරිපූර්ණයි. ඒ විහරණයෙන් සැනසෙන්න හැම දිනාටම වාසනාව භාග්‍ය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන හැම දිනාටම තෙරුවන් සරණ වේවා සෝපත් වේ. අද දවසේහි පින්වත් දායකත්වය දරනු ලබන්නේ
හසිත විජේසේකර පින්වත් මහත්මයා සහ රෝහිත විජේසේකර පින්වත් මහත්මයා ඇතුළු ඒ පවුලේ පින්වතුන් අරමුණ බවට පත්වන්නේ 2021 සැප්තැම්බර් මාස 11 වන දින අපගෙන් සමුගත් ඒ RMAK පින්වත් මාතාව තම මෑණියන් වහන්සේ ඒ විජේසේකර පින්වත් පවුලේ මෑණියන් වහන්සේ ඕම ගෞරවයෙන් සිහිපත් කරමින් සාංශාරික ගමන යහපත් වේවා සසර යහපත් උප්පත්ති භාවයන් ලබත්වා කල්යාණ මිත්‍ර ඇසුර ලබත්වා ප්‍රාර්ථනීය බෝධියෙන් නිවනින් සැනසෙත්වා කියන ප්‍රධාන පරම පවිත්‍ර බලාපොරොත්තුව ඒ වගේම එතුමන්ලාගේ පියාණන් වන AMHB විජේසේකර ඒ පියාණන් ඇතුළු එම පවුලේ නමින් මිය පරලෝ යන්නට යෙදුණු වංශ පරම්පරාගත සියලුම ඥාති වර්ගයාට සාංශාරික වශයෙන් සැනසීමක්ම වේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇතුව අද දවසේ දායකත්වයේ දරන ඒ හසිත විජේසේකර පින්වත් මහත්මයා රෝහිත විජේසේකර පින්වත් මහත්මයා ඇතුළු පින්තුන්ගේ සියලුම ඥාති පුණ්‍යානුමෝදනාව එලෙසම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලෝව වැසෙන සියලුම අසනීප වලින් පීඩා විඳින දුක් කරදර වලින් පීඩා විඳින සියලු දෙනාට මේවයින් නිදහස් වෙලා දහම් කුසල් වඩන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අප කල්යාණ මිත්‍ර ඇඹිලිපිටිය ආනන්ද ස්වාමීන් වහන්සේටත් ඒ වගේම වල්පොළ ධම්මානන්ද ස්වාමීන් වහන්සේටත් සහෝදර සුදේශ් ඉද්දවැල පින්වත් මහත්මයාණන්ටත් ඒ වගේම සහෝදර වෛද්‍ය හර්ෂ කුලවර්ධන පින්වත් මහත්මයාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයත් ධර්ම අවබෝධයත් වඩා සැලසෙන්නට මේ දහම් කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එතුමන්ලාගේ මෑණියන් වහන්සේගේ අසනීප උදා පටන් අන් අයුරින් උදව් උපකාර කරපු සියලුම ඥාති මිත්‍රාදී හිතවත් හැමදෙනාටම වෛද්‍යවරුන්ට හෙදෙහෙදියන්ට ඒ හැමදෙනා කාර්ය මණ්ඩලවලට සියලු දෙනාටමත් මේ ධර්ම කුසල බලයෙන් ආයුරාරෝග්‍ය සැප වර්ධනය සැලසේවා. ඒ වගේම සද්ධර්ම අවබෝධය සැලසේවා. සද්ධර්මයේ අගය වැටහේවා. මේ භවයේදීම සියලු දුක් නිමා කරන උතුම් නිවන් අවබෝධ කර ගැනීමට ඒ හැම දිනාටම පාරමිතාවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව අද දවසේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරේ හසිත විජේසේකර පින්වත් මහත්මයා සහ රෝහිත විජේසිංහර පින්වත් ඒ මහත්මයා සහ ඒ පවුලේ පින්වතුන් ඒ හැම දිනාටමත් ආයුර ආරෝග්‍ය සැප වර්ධනය වේවා සද්ධර්මයේ සැනසීම වඩාත් ලැබේවා කියලා ස්වාමීන් වහන්සේ සිත පතනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණ වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිඤ්ඤතු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්වා සියලු සත්වයෝ භව දුකින් නිදහස් වෙත්වා සුඛී හෝතු සුඛී දීර්ඝායු